උදෑසනින්ම උදායරෙන් අපි සූදානම් ඔබව අද දවසේදී වෙනස් දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න අපි හැමදාමත් සහෘදයා විශේෂාංගයට බොහොම ආදරණීය චරිතයක් අපි මැදිරියට එකතු කරගන්නවා. වතක තහන්න. හැබැයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ සමස්ත සමාජයට වැදගත් වන බොහොම අගනා කාරණාවක් සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඒ තමයි මේ ඉංග්‍රීසි අධ්‍යාපනය. ඔබ දන්නවා මේ වෙනකොට අපි කොහේ හෝ කටයුතු කරනකොට එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක් සමග වෙනත් රටක් සමග අපි ගනුදෙනු කරනකොට සංනිවේදනය කරනකොට අපිට අවශ්‍යම ප්‍රධානතම මාධ්‍ය තමයි මේ ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ. මෙතනින් අපේ රටේ සමස්තයකට ඉංග්‍රීසි භාෂාව සෑහෙන ඉහළ මට්ටමකට හොඳ හැකියාවක් තියෙන මට්ටමකට පත් වෙලා තියෙනවා මේ භාෂාව හසුරවන්න. නමුත් තවත් පිරිසක් ඉන්නවා මේ භාෂාව හරි විදිහට ඉගෙන ගන්න. මොකද සමහර වෙලාවට තව කෙනෙක් ග්‍රහණය කරගන්න විදිහ නෙමෙයි තව කෙනෙක් ග්‍රහණය කරගන්න. ඉතින් වෙනස් වෙනවා. මේ වෙනස් වීම කොහොමද අපි හරියටම ඉගෙන ගන්න ඕනේ? සුදුසුම කොතනද සහ විශිෂ්ටතම ප්‍රතිඵල ලබා දෙන තැනක් ආයතනයක් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් මීට සමගාමීව අපි සූදානම් වෙනවා මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම කොයි තරම්ද කියන කාරණාව සම්බන්ධයෙන් උදෑසනින්ම අපේ ආදරණීයන්ට කියලා දෙන්න. එසේනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද දවසේදී සහෘදයා විශේෂාංගයට මේ සම්බන්ධව කතා බහ කරන්න අපි එකතු කරගත්තා. ඒ වගේම බොහොම ආදරෙන් එකතු කරගන්නවා උදෑසනින්ම බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමි ප්‍රධාන මධ්‍යස්ථානයේ විදුහල්පතිතුමන් එනම් තිලින රණසිංහ මැතිතුන් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් සුබ දැසනක් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ දැසන. හොඳයි. දැන් මේ දවස්වල දන්නවනේ නේද භාෂාව ඉගෙන ගැනීම හරිම වටිනවා. මොකද ගොඩක් වෙලාවට අපේ සිසු සිසුවියන් එහෙම නැත්නම් අපේ දරුවන් ගොඩක් වෙලාවට මේ විදේශ අධ්‍යාපනයට නැඹුරු වෙලා ඉන්නවා. ඒ කෙසේ වෙතත් රැකියාවක් කරනකොට උසස් අධ්‍යාපනය හදාරනකොට අපිට මේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. වර්තමානයේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ නාගරික පරිසරයේ දුව දරුවන්ට හොඳ හැකියාවක් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න. නමුත් නගරෙන් එහාට ගියොත් අපි ගමට ගියොත් එහෙම මේ දරුවන්ගේ පොඩි අඩලුහුණුකම් තියෙනවා මේ භාෂාව ඉගෙන ගන්න. ඒ වගේම භාෂාව හසුරවන්න යම් යම් මාධ්‍ය ඒ සඳහා දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඇතැම් වෙලාවට අපි දකින්නේ ඍණාත්මක පැතිකඩක්. මොකද හිතන්නේ සම්බන්ධව? ඇත්තටම ඒක නිවැරදි කතාවක්. මොකද මේ ධනාත්මක සහ ඍණාත්මක කියන අදහස අපි ගත්තොත් දැන් නාගරිකව ජීවත් වන දරුවන්ගේ ගොඩක් දුරට අපි දකින්න පුළුවන් ඒගොල්ලෝ ගොඩාක් මේ ඉංග්‍රීසි භාෂාවට ලැදිකමක් දක්වනවා. ඒගොල්ලෝ සහ හරි උනන්දුයි. ඒ වගේම ඒකට හරි හුරු පුරුදුයි මේක. ඒකට හේතුව අපි දකින එක දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන එක මේක භාෂාවක්. එතකොට මේ භාෂාව හුරු වෙන්න නම් පුරුදු වෙන්න නම් මේක නිතරම ඇහෙන තැනක කතා කරන තැනක ඒක දැනෙන තැනක ඉන්න ඕනේ. එතකොට නාගරික සමාජයෙන් බැහැර දරුවන් ගත්තයන් පස්සේ අපිට දකින්නේ මේ ඉංග්‍රීසි භාෂාවට අපි කියන්නේ කුලෑටිකමක්. ඒ කියන්නේ නුහුරු බවක් දැනෙනවා. ඒකට හේතුව එයාලගේ සමාජ පසුබිම විසින් නිර්මාණය කරලා තියෙන මම හිතන්නේ ඒගොල්ලන්ගේ වැඩිහිටියෝ ආශ්‍රය කරන කට්ටිය මේ මෙතනින්ම නිර්මාණය කරලා තියෙන තත්වයක් තමයි තියෙන්නේ. මොකද ඉංග්‍රීසි කියන්නේ හරි අමුතු දෙයක්. ඒක අමාරු දෙයක්. ඒක මේ උසස් පැලැන්තියේ කට්ටියට විතරක් හුරු දෙයක් හැටියට පොඩි මතයක් ගොඩනගලා තියෙනවා. සහ ඒගොල්ලන්ගේ මානසිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් අපි ළඟට එන දරුවන්ට අතර බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි ආයතනයේ දරුවන් එක්ක අපි කතා කරලා බලනකොට ඒගොල්ලන්ගේ තියෙන මේ වෙනස ඔබ පැවසුවා ගැත්තරම නාගරික සමාජයේ තියෙන ධනාත්මක බව සහ ග්‍රාමීය සමාජයේ තියෙන ඍණාත්මක බව ගොඩාක් දකින්න ලැබෙනවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් කියන එක අපි ඔප්පු කරලා ඉවරයි අපි මේ අපිත් එක්ක ඉන්න දරුවොත් එක්ක ගනුදෙනු කරන කාලය ඇතුළත. ඉතින් මම විශ්වාස කරන්නේ ධනාත්මක බව සහ ඍණාත්මක බව කියන එක ගත්තයන් පස්සේ ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ලෝකයේ තියෙන ලේසිම භාෂාවන් වලින් එකක්. ඉතින් බොහොම සරල දෙයක් අපි ශ්‍රී ලංකාවේ අපි සිංහල හෝ දෙමළ කියන භාෂා කතා කරන අයෙකුට ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ බොහොම සුළු දෙයක්. ඉතින් ඇත්තටම කිව්වා කියන තියෙන ගැටලුව තමයි මේ භාෂාව පිළිබඳ තියෙන ආකල්පය. ඒගොල්ලෝ හිතන්නේ මොකක්ද ඒ කියන්නේ? අන්නේ ආකල්පය ධනාත්මක වුණා නම් මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාව කියන එක කතා කිරීම හරිම සුළු දෙයක් බවට පත් වෙනවා. අර ග්‍රාමීය පෙදෙස්වල ඉන්න දරුවන්ට පවා. ඇත්තටම ඉතින් ඒක මානසිකත්වයත් එක්ක බලපාන දෙයක්. ඒක තමන්ගේ මනසත් එක්ක නිවැරදි කරගත යුතු දෙයක්. ඔබ
කිව්ව කතාවට මම එකඟ වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඔබට හොඳ අවස්ථාවක් අද දවසේදී අපි උදෑසනින්ම ලබා දෙනවා. ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන්න එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න කැමැත්තක් දක්වන කෙනෙක් නම් අද දවසේ මේ කරන කතිකාවත ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙවි. මොකද ඔබ දන්නවා ඔබේ මනස තමයි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ මම දෙයක් ඉගෙන ගන්න ඕනේ කියන තැනට. නැතුව ඉංග්‍රීසි භාෂාව කියන දේ කාටවත් ඔබෙන් ළඟට ගෙනල්ලා දෙන්න අපහසුයි. සිංහල භාෂාව වගේම බොහොම ලේසි පහසු භාෂාවක් තමයි ඉංග්‍රීසි කියලා තියෙන්නේ. ඔබේ මනසින් තමයි ඔබ මේ ඉංග්‍රීසි භාෂාව සංකීර්ණ භාෂාවක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔබට හොඳ තිබහක් තියෙනවා නම් මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාව ඔබට බොහොම හුරු භාෂාවක් බවට පත් වෙනවා. ඔය අතරවාරයේ දැන් නගරේ හෝ වේවා ගමේ හෝ වේවා වෙසෙන සෑම දුවා දරුවෙකුටම කිසිම පන්ති භේදයකින් තොරව වර්ණ භේදයකින් තොරව කිසිදු විෂමතාවයකින් තොරව අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් තමයි මේ බ්‍රිටිෂ් වේ ඇකඩමි කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට ජාතික ජාත්‍යන්තර මට්ටමින් විවිධ අංශ ඔස්සේ විශේෂයෙන්ම ඉංග්‍රීසි අධ්‍යයනය හරහා ලොකු තැනක් දිනාගෙන තියෙනවා මේ බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමි එක. අපිට කියන්නකෝ මෙහි මේ ආරම්භය සහ විකාශය සම්බන්ධයෙන් මොකක්ද හේතුපාදකුනේ මොකක්ද අරමුණ උනේ මෙවැනි ආයතනයක් ලංකාව තුළ පිහිටවන්න? ඇත්තරම මීට අවුරුදු මම හිතන්නේ 18කට 19කට ප්‍රථම මේ ආයතනයේ සංකල්පය වුණේ අපේ ආයතනයේ චාමන් එහෙම නැත්නම් මේක සභාපතිතුමන්. එතුමන් ආචාර්ය ගීතදේව මහත්මයාන්. එතුමන් එදා දැකලා තියෙනවා සමාජයේ යම්කිසි පැතිකඩක් අර ඔබ අපි කලින් කතා කරා වගේ ඉංග්‍රීසි භාෂාවට තියෙන විශාල බයක් මේ ඉන්න දරුවන්ගේ. ඒ බය නිසා ඉංග්‍රීසි භාෂාව කතා කරගන්න බැරුව දරුවෝ අසරණ වෙච්ච අවස්ථා එයා ගොඩක් දැකලා තියෙනවා. ඉතින් එතුමන් හිතලා තියෙනවා මේකට හේතුව හොයන්න ඕනේ කියලා. ඒතකොට එතුමන් පුංචි පරීක්ෂණයක් කරලා තියෙන රිසර්ච් එකක් කරලා තියෙන. රිසර්ච් එක හරහා හම්බෙච්ච දේ තමයි ඉංග්‍රීසි කියන දෙයට තියෙන බය. ඔව්. සම්මිතින් අර ආකල්පය නිසා තමයි අපේ ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි කියලා. ඒතකොට එතුමන් නිරීක්ෂණය කරපු කාරණා අනුව දැකලා තියෙනවා ඒ කාලේ වෙනකොට තිබිලා තියෙන්නේ අර සතියට පැයක් හෝ දෙකක් වගේ තියෙන ඉංග්‍රීසි පන්ති. ඒතකොට සතියෙම පැය දෙකයි. නමුත් ඒක ඇත්තටම සතියට පැය දෙකක් ඉගෙනගෙන කතා කරන්න පුළුවන් භාෂාවක් නෙමෙයි ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒක නිතර ඇසිය යුතු දෙයක්. එතකොට එතුමන් අලුත්ම සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි මේ ඉංග්‍රීසි කඳවුරු සංකල්පය පූර්ණ කාලීන කඳවුරු සංකල්පය. ඒතකොට එතුමන් ඒක නිර්මාණය කරලා මේක පටන් ගත්තා සතියේ දවස් 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් ඉංග්‍රීසි භාෂාවේ නිමග්න වෙන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න, පුහුණු වෙන්න, මේක අහන්න, මේකට දක්ෂ ගුරුවරු ටිකක් හොයාගෙන මෙතුමන් පටන් අරගෙන තියෙනවා බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමි කියන ආයතන. ඒ පටන් ගත්ත ආයතනය තමයි අද ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ලොකු නමක් දිනාගෙන තියෙන්නේ. අද වෙනකොට ලංකාවේ අපි ආයතන 16ක් පවත්වාගෙන ඒ වගේම අපි වියට්නාම් වල අපේ අලුත් ශාඛාව ආරම්භ කළා. ඊට අමතරව අපි තවත් රටවල් කිහිපයක අපේ ශාඛාවන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට ඉංග්‍රීසි භාෂාවෙන් එහාට ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරවීමෙන් එහාට ගිහිල්ලා ඉංග්‍රීසි පිළිබඳ උපාධියක් දෙන්න. ඒ කියන්නේ විදේශ විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙලා ඉංග්‍රීසි පිළිබඳ උපාධි භාෂාව පිළිබඳ උපාධි ලබා දෙන්න පවා අපි කටයුතු සූදානම් කරලා අපේ දරුවන්ට අපි ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. ඉතින් මේකේ ආරම්භය වුණේ ඒ වගේ. නමුත් අද වෙනකොට ශ්‍රී ලංකාවේ ඉතාමත් දැවැන්ත අධ්‍යාපන ආයතන අතර අපි ඉදිරියෙන් ඉන්නවා කියලා කියන මම පසුබට වෙන්නේ නැහැ. හේතුව තමයි අපිට ඒ සම්මාන ලැබිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි. අපිට ඒ හැඳින්වීම ලැබිලා තියෙන්නේ. අපිට 2016 වසරේදී 7 වන ලෝක විද්‍යාර්ථීන්ගේ සමුළුවේදී UNO වල හෙඩ් තිබුණ අපිට ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ලංකාවේ හොඳම ඉංග්‍රීසි ඇකඩමි කියන සම්මානයට ලක් වුණා. ඒ කියන්නේ මේ සිංහල කියන්නේ අපි කිව්වොත් ඉංග්‍රීසි මව් භාෂාවෙන් රටවල් නෙමෙයි ඉංග්‍රීසි මව් භාෂාව නොවන රටවල් වල තියෙන ඉංග්‍රීසි අධ්‍යාපන ආයතන අතර අපිට ප්‍රථම ස්ථානය ලැබුණා. ඒ කරපු ගවේෂණයක් තුළ ඒක අපිට ලැබිච්ච ලොකු ආඩම්බරයක්. ඒ වගේම ලංකාවේත් ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් ඒ වගේම නැෂනල් චැම්බර් ඔෆ් කොමර්ස් වලින් දෙන සම්මාන ඊට පස්සේ මාස්කෝ සම්මාන වගේ විශාල සම්මාන ගණනකට පාත්‍ර වෙන්න අපිට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ISO සහතිකලත් ආයතනය මේ වගේ ලංකාවේ තියෙනා වූ අධ්‍යාපන ආයතන අතර පෞද්ගලික අංශයේ ඊටම ප්‍රමුඛ ස්ථානයකට එන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි ආපු ගමන් මගේ තියෙන සාර්ථකත්වයේ හින්දා. ඒත් අපි කලින් කතා කළා වගේ පුංචියට පටන් ගත්ත ආයතනයක් මේ වගේ ව්‍යාප්ත වෙන්න මේ වගේ පුළුල් ජාලයක් ඇති කරගන්න නම් ඒකේ සත්‍යතාවයක් ඇත්තක් ප්‍රතිඵලයක් තිබිය යුතුයි. ඉතින් ඒකටම ඔප්පු වෙනවා අපි
මොනතරම් සාර්ථක වෙලා තියෙනවද කියලා බ්‍රිටිෂ් ඉංග්‍රීසි අකාඩමි ආයතනය මේ වනකොට ලංකාවේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න දරුවන්ගේ අර කිව්වා වගේ පිපාසය සංසිඳවන්න අපිට හැකි වෙලා තියෙනවා කියන එක. මේක තමයි අපි දැන් වර්තමාන තත්ත්වය අපි උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන ගොඩාක් රටවල් වල හැකිතාක් අපි ආයතන ආරම්භ කරලා ශාඛා පීඨවල මේක ව්‍යාප්ත කරලා අපි ලංකාවේ ඉන්න දරුවන්ට මේ විදේශ රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න ක්‍රමවේදය නිර්මාණය කරගන්න තමයි. මේක තමයි අපේ ගමන් මඟ මේ කෙටියෙන්ම කිව්වොත්. ඔව්. ඉතින් අන්න බොහොම හොඳ කාරණාවක් ඇත්තටම සඳහන් කරේ කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඒට පාදක වන සියලුම දේවල් නිර්මාණය කරනවා කියන එක එසේ මෙසේ කාරණාවක් නෙමෙයි. නමුත් මෙම කණ්ඩායම බොහොම සූදානමින් සැදී පැහැදී ඉන්නවා වෙනත් රටවල වගේම අපේ රටෙත් තවත් ශාඛා පිහිටවන. ඉතින් ඇත්තටම අපිට ආඩම්බර විය යුතු කාරණාවක්. මොකද කෙනෙක්ට දැනුම ලබා දෙනවා කියන එක බොහොම වටින කාරණාවක්. ඉතින් ඒ දැනුම හරහා ඉදිරියට යන එක ඔබේ වගකීමක්, ඔබේ යුතුයකමක්. මොකද අපිට පුළුවන් වෙන්නේ ඔබේ පිටුපස ඉඳගෙන ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්න. දැන් කොහොම නමුත් මේ වෙනකොට මේ ඉංග්‍රීසි අධ්‍යයනයට අපි මුලින් කතා කරා වගේ තියෙන ආසාව එන්නෙන්නම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට එනවා. ඒත් එක්කම ගෝලීකරණයත් එක්ක අපේ රට වෙනස් වෙනවා. සහ සමාජීය මට්ටමින් ගත්තත්, ආර්ථික මට්ටමින් ගත්තත්, දේශපාලනික මට්ටමින් ගත්තත්, සංස්කෘතික මට්ටමින් ගත්තත් අපි හැම පැත්තක්ම මේ වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තියෙන දියුණු වෙමින් හොඳ කාලපරාසයක් අපි ඉස්සරහ පෙන්눔 කරන කාලපරාසයක් බවට පත් වෙලා තියෙන්නේ. එම කාල වකවානුවේදී ඒ අතරවාරයේදී අපිට මේ භාෂාව ඉගෙන ගැනීම අතිශය වැදගත්. ඉතින් මෙතනදී මේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේදී යම්කිසි කෙනෙක්ගේ පැත්තෙන් තියෙන වගකීම මොන වගේද? දැන් අපි කලින් කතා කරා වගේ අපිට යම්කිසි පාඨමාලාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පාඨමාලාවට පමණක් සීමා වෙලා අපිට අධ්‍යයනය කටයුතු කරන්න අමාරුයි. එතනින් එහාට අපිට රැකියාවක් කරන්න අවශ්‍යයි. එතනින් එහාට අපිට පෞද්ගලික අංශයේ වෙනම දේවල් වලට සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් අපි කටයුතු කරනකොට අපි කොහොමද පුද්ගලික විදිහට අපි මොන වගේ වගකීමක්ද දරන්න ඕනේ? මේක ඇත්තටම කිව්වොත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තමන්ට උවමනාවක් තියෙන්න ඕනේ. ඒ උවමනාවත් එක්ක තමයි අපි මේ ගමන පටන් ගන්න. අපි අපේ ආයතනයේදී අපි දරුවන්ට සහ අපේ ශිෂ්‍යයින්ට මේක දරුවන්ට කියන එක නෙවෙයි ශිෂ්‍යයින් මේක මොකද වැඩිහිටි පුංචි කට්ටිය හැමෝම එනවා. ඉතින් අපි ශිෂ්‍යයින්ට අපි කියලා දෙන දේ තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න නම් ඔයාට තියෙන අවශ්‍යතාවය අපි ඒකට පැහැදිලි කරලා දෙන්න. දැන් එයා දන්නවා එයාගේ අවශ්‍යතාවය අපි පැහැදිලි කරලා දෙනවා. මේ අවශ්‍යතාවයට යන්න නම් ඔයා දැන් ඉන්න තැන සහ ඔයාට මේකට යන්න තියෙන කාලය. එතකොට අපි මේකට කියලා දෙනවා ඔයා මේකේ යෙදෙන්න ඕන process එක මොකක්ද කියලා. අපි මොකක්ද කරන්න ඕනේ කියන එක. මෙන්න මේ තුලින් අපි තේරුම් කරලා දෙනවා මෙයාට යම්කිසි පියවරවල් කීපයක්. මේ පියවරවල් ටික කිසිම අපහසුතාවයකින් තොරව අනුගමනය කරන්න පුළුවන් පියවරවල්. මේක තුලින් ඒ ශිෂ්‍යයාට අවශ්‍යතාවය තියෙන ශිෂ්‍යයාට පුළුවන් තමන්ගේ ටාගට් එකට යන්න, තමන්ගේ ඉලක්කයට යන්න. ඒතර අපේ තියෙන එක දෙයක් තමයි ඇන්ජි අපි කියලා දෙනවා මේගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාව කියන එක හුරු කරගන්න නම් එයාලා මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියලා. ඒ තමයි listening කියන එක හදාගන්න එක. මේක පුංචි දෙයක් පමණයි. ඉතින් ඒ චූටි දෙයින් ආරම්භ කරලා ඒගොල්ලන්ගේ දැන් සමහර දරුවෝ ඉන්න සමහර ශිෂ්‍යයෝ ඉන්නවා සතිය දවස් 5ක් හෝ යම්කිසි දවස් ගානක් සම්පූර්ණයෙන් මේක නිමග්න වෙන්න බැරි කට්ටිය. රැකියාවල් කරන කට්ටිය ප්‍රොෆෙසර් වගේ. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි වෙනම නිර්මාණය කරලා තියෙන වැඩසටහන් විවිධාකාරයි. උදාහරණයකට ගත්තොත් අපි සතියන්ත පාඨමාලාවන් තියෙනවා. ඒකේ තියෙන සතිය ඉරිදා දවසක විතරක් උදේ 8 ඉඳන් 4 වෙනකම් මේගොල්ලන්ට ඇවිල්ලා අධ්‍යාපන කටයුතු කරන්න. ඉතින් ඒගොල්ලන්ට එතනින් බැහැර වුණායින් පස්සේ අපි දීලා තියෙන යම්කිසි වැඩපිළිවෙලක්. ඒගොල්ලන්ට යම්කිසි වැඩ කොටසක් තියෙනවා. ඒගොල්ලෝ කළ යුතු චූටි කැපකිරීම් ටිකක් තියෙනවා. අන්න ඒ පියවරවල් ටික පිළිවෙල ටික අපි කියලා දීලා තියෙන්නේ. එතකොට ශිෂ්‍යයාගේ පැත්තෙන් තිබිය යුතු දේ තමයි අපේ උපදෙස් ටික පිළිපැදීම. ඒ තමන්ගේ පුහුණුවීමට ස්වයං අධ්‍යයනයට තමන්ට කාලය යොමු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් ඕනම භාෂාවක් කතා කිරීම ඊතරම් කල් යන අපහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ පියවරවල ටික කැප කරන්න කියන්නේ පිළිපදින්න පුළුවන් නම් අපි කියන උපදෙස් පිළිපදින්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඕනම කෙනෙක්ට ඊටමත් කෙටි කාලයක් ඇතුළත ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් කියලා. ශිෂ්‍යයාගේ පැත්තෙන් තියෙන්න ඕනේ අපි දෙන උපදෙස් ටික පිළිපදින්න. හරි. ඉතින් ඔය වගේ තමයි අපි ඔබට මේ අද දවසේදී උදෑසන කතා බහ තිලන කරන්න. දැන් කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ කොහොමද ඉතින් මේ ඔය කියන විදිහටම අපි ඉගෙන ගන්න කියලා. ඉතින් අපි කිව්වා වගේ ඔබට උනන්දුව සහ කැපවීම තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ගත්තොත් එහෙම රැකියාවකට සමුක සාකච්ඡාවකට යනකොට එහෙම නැත්නම් පිටරටකට යන්න ඕන වෙද්දී තමයි අපිට මේ ඉංග්‍රීසි මතක් වෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපිට මේ භාෂාව හැසිරවීම වැදගත් වෙනවා. ඔබ සිංහල භාෂාව හොඳින්ම මනවින් හසුරවනවා වගේ තමයි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමත් අනිවාර්යයි. මේකට වැඩිහිටි
වැඩිහිටියන්ගේ මනසේ තියෙනවා මේ ඔය මේ එරොප්පේ විදිහට අපිට ජීවත් වෙන්න බෑ කියලා. නමුත් ඒ ඔබේ මනස ඔබ හදාගෙන තියෙන විදිහ හැබැයි එහෙම නෙමෙයි. ඔබට ඉස්සරහට යන්න අවශ්‍යයි නම් ඔබ ඉන්න තැනින් ඔබට අඩියක් හෝ ඉස්සරහට යන්න අවශ්‍යයි නම් ඔබේ ජීවිතය ඔබට විඳින්න අවශ්‍යයි නම් මේ භාෂාව අධ්‍යයනය කිරීම අනිවාර්යයි. මොකද පුද්ගලෙක් විදිහට රටේ දේවල් වගේම පිටරට දේවල්, ඒ කියන්නේ විදේශීය දේවලුත් අපි භුක්ති විඳින්න අපිට ආසාවක් තියෙනවා. අපි කතා කරන්නේ මේ ආයතනයේ තියෙන බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමි ආයතනයේ තියෙන විශේෂත්වය. දැන් ලංකාවේ මේ වෙනකොට ගත්තාම 21 වන සියවස ගත්තාම ඕනෑ තරම් කාලේ ඇවෑමෙන් විවිධ උසස් අධ්‍යාපන ආයතන බිහි වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි අධ්‍යයනයට. මොකද මම හිතන්නේ ලංකාවේ තියෙන සාක්ෂරතාවයත් එක්ක ගත්තාම ඉංග්‍රීසි අධ්‍යයනය වගේම ඉංග්‍රීසි දැනුම තියෙන පිරිස ඉතාම අතලොස්සයි ඉන්නේ. ඔය කාරණාවත් එක්ක සෑහෙන ආයතන ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා, බිහි වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල ඒවල අක්‍රමිකතා හේතුවෙන් සමහර ආයතන වසා දමා තිබෙනවා. මොකක්ද ඒ ආයතන අතරින් ඔබේ ආයතනයේ තියෙන විශේෂත්වය? කැපී පෙනෙන මොන වගේ කරුණු කාරණා නිසා? කෙටියම කිව්වොත් අපි කියන දේ කරනවා. මෙන්න මේකදී අපි ළමයින්ට අපේ ශිෂ්‍යයන්ට පොරොන්දුවක් වෙනවා ඉංග්‍රීසි කතා කරනවා. ඉංග්‍රීසි කතා කරනවා කියලා. එතකොට අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි එකක් මම මෙහෙම ගත්තොත් ආයතනික ව්‍යුහය ගත්තොත් අපේ තියෙන විවිධ පාඨමාලාවන්. උදාහරණයකට ගත්තොත් අපේ තියෙන විශේෂ පාඨමාලාවක් තමයි දින 45ක නේවාසික ඉංග්‍රීසි කඳවුර. එතකොට මේ කඳවුර කියලා කියන්නේ දවස් 45ක් අපේ දරුවෝ අපිත් එක්ක නැඳිලා ඉන්නවා. අපේම නේවාසිකාගාර තියෙනවා. අපේ නේවාසිකාගාර රැඳිලා ඉඳලා මේ දවස් 45ක් එක දිගටම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒතකොට මේ දවස් 45 ඇතුළත අපි ඒ දරුවන් සිටින තැන සිට ඉංග්‍රීසි කතා කරන මට්ටමට ගන්න බොහොම පුළුල් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. මේ එක දෙයක්. ඊට පස්සේ ගත්තාන් පස්සේ අපේ තියෙන මේ මාස දෙකක් තිස්සේ යන සම්පූර්ණ පූර්ණ කාලීන පාඨමාලාවක් තියෙනවා. සතියේ දවස් 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් ඉංග්‍රීසි උගන්වන මේක එක විශේෂත්වයක්. මොකද මේක ගොහෙවත් ආයතනවල දකින්න හම්බුනේ නැහැ මේ මෑතක් වෙනත් එක්. ඊට පස්සේ ආයතන පවා අපි වනුගමනය කරන්න උත්සාහ කළා. මොකද ඒක හොඳ දෙයක්. හොඳට කරනවා නම්. ඊට පස්සේ දේ තමයි අපි විශේෂයෙන්ම කරන්නේ ඉංග්‍රීසි භාෂාව කියන එක පර්යේෂණාත්මකව ඉගෙන ගන්න දරුවව යොමු කරන එක. මෙන්න මේකෙදී දරුවාට පළවෙනි දේ තමයි ඒගොල්ලන්ගේ මනස සූදානම් කරන එක මේකට. දරුවාගේ මනස සූදානම් කරලා අපි ඉංග්‍රීසි භාෂාවට අවශ්‍ය ඒ හුරුව දුන්නාන් පස්සේ මෙයා ස්වයංව තමන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට යොමු වෙනවා. ඒතර අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි ඉංග්‍රීසි භාෂාවත් එක්කම දරුවාගේ තියෙන අනිකුත් කුසලතාවයන් සංනිවේදන කුසලතාවයන් කියන ටික නිර්මාණය කරන එක. ඒකෙදී අපි උත්සාහ කරනවා දරුවාට මේ සමාජය පිළිබඳ වැටහීමක් තියලා සමාජයේ තියෙන මේ සංස්කෘතිය අපේ අද සදාචාරය මේ දේවල් එක්ක කතා කරලා ළමයා ඉංග්‍රීසි විතරක් කතා කරන කෙනෙක් බවට පත් නොකර මේ ඕනම තැනක ගිහිලා ජීවත් වෙන්න පුළුවන් බොහොම දක්ෂතා තියෙන මිනිසෙක් බවට පත් කරන එක. මෙන්න මෙතන තමයි අපේ තියෙන විශේෂත්වය. මොකද අපි කියන්නේ ජීවිතයම හදන තැන කියලා. ඒ වගේම අපි අලුතෙන් අපි එකතු කරගත්ත දේ තමයි අපේ සංස්කෘතිය දේවලුත් එක්ක රැකගෙනම අපේ මේ තරුණ පරපුර කියලා කියන්නේ අපිට හුඟක් කියන්නේ තරුණ දරුවෝ. මේ තරුණ පරපුර කියන්නේ අපේ තියෙන රටේ අනාගතය. ඒතකොට අපි මේ දරුවන්ට නිදහස් මනසකින් බොහොම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න වාතාවරණයක් සකසන්න ඕනේ. ඉතින් අපි අලුත්ම සංකල්පය අපි දරුවන්ට හඳුන්වලා දීලා තියෙනවා තරුණ ඉංග්‍රීසි පාසල කියන සංකල්පයත් එක්ක මේ දරුවන්ට නිදහසේ තමන්ගේ මනසට වදයක් වෙන්නේ නැතුව ඒක හරිම සැහැල්ලුවෙන් ඉංග්‍රීසි භාෂාව කියන එක ආදරෙන් ඉගෙන ගන්න වටපිටාවක් නිර්මාණය කරන එක. මෙන්න මෙතන තමයි අපේ තියෙන විශේෂත්වය. ඉංග්‍රීසි භාෂාව සමගම අනිකුත් සංනිවේදන කුසලතා වර්ධනය කරන ගමන් දරුවාට යම්කිසි හරාත්මක දෙයක් ඒ කියන්නේ හරය මේක තියෙන වටිනාකම් ගැන කියලා දෙන තැනක් බවට පත් කරලා තියෙනවා අපි අපේ ආයතනය. මොකද හුඟක් තැන්වල දකින්න ලැබෙනවා වගේ අපි මුදල් ලබාගෙන අපි කිව්ව දේ මෙන්න මෙහෙම අධ්‍යාපනය මෙන්න ගන්න කියලා දීලා අපි සද්ද නැතු වෙන්නේ නැහැ. අපි දෙමව්පියන්ට පොරොන්දුවක් වෙනවා මේ දරුවෝ මෙතනින් එළියට එනකොට කලින් හිටියට වඩා බොහොම ගුණධර්ම ඇති බොහොම අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ව්‍යක්ත බව විතරක් නෙමෙයි බොහොම සංවේදී දරුවෙක්. ඒ කියන්නේ දෙමව්පියන්ට ගරු කරන, මේ රටට ආදරය කරන, පරිසරයට ආදරය කරන බොහොම දුර දැක්මක් තියෙන දරුවෙක් නිර්මාණය කරලා දෙනවා කියලා අපි පොරොන්දුවක් වෙනවා. මෙන්න මේ පොරොන්දුව ඉෂ්ට කිරීම තමයි අපේ ආයතනයත් අනිත් ආයතනත් අතර අපි දකින වෙනස සහ මේ සියලු දෙනාම දකින වෙනස වෙන්නේ. ඉතින් අපි කිව්ව දේ කරනවායි කියලා මම සරලවම කිව්වේ ඒකයි. අපේ අරමුණ තමයි
ඉංග්‍රීසි කතා කරන නියම ශ්‍රී ලාංකිකයෙක්. ඕනම තැනකට ගිහිල්ලා මූණ දෙන්න පුළුවන්, තමන්ගේ කාර්ය ඉෂ්ට කරගන්න පුළුවන් දක්ෂ දරුවෙක් මේ රටට බිහි කරන එක. ඉතින් මෙන්න මේක තමයි අපේ තියෙන විශේෂත්වය. අපි එදා ඉඳන් අද දක්වා කරන්න උත්සාහ කරන. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර තමයි අපේ තියෙන විශේෂත්වය සහ අපි කියපු දේ කරනවා කියන ලක්ෂණය. ඒක තමයි තියෙන්න ඕන දේ. ආයතනික නාමාවලිය ගත්තහම අනිවාර්යෙන්ම දෙයක් කිව්වොත් ඒක කරන්න ඕනේ නේද? මොකද පෞද්ගලිකව මටත් අත්දැකීමක් තියෙනවා. තම අවස්ථාවල අපි විදේශ රටවල වලට යනකොට යම් දේවල් විභාග සඳහා යොමු වෙනකොට සමහර පස්සේ තමයි අපි දැනගන්නේ මේක බ්ලැක් ලිස්ට් තියෙන කම්පැනි එකක් කියලා. ඉතින් ওই වගේ කරුණු කාරණා නැතුවම නම ඉතින් මේ දේවල් පිළිබඳව හරියට අපි දැන කියා ගන්න ඕනේ. සහ විශේෂයෙන්ම මහ ජනතාවත් එක්ක ගනුදෙනු කරනකොට, දරුවෝ එක්ක ගනුදෙනු කරනකොට, පොඩිහිටියන් වැඩිහිටියන් සියලුම දෙනා සමග ගනුදෙනු කරනකොට මේ විශ්වාසය සහ මහජන සම්බන්ධතාවය කියන කාරණාව අනිවාර්යයි. විශේෂයෙන්ම ආයතනයක. ඉතින් ආයතනයක හොඳ නම, ආයතනයක් පවත්වාගෙන යන ඒ බැඳීම මේ සියල්ලම හරි විදිහට තියාගත්තොත් තමයි ජාතික මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින් හොඳ සන්නාමයක් බවට පත්වෙන්න හැකියාවක් තියෙන. මම හිතන්නේ ඒක හොඳ ඇගීමකට පාත්‍ර වෙලා තියෙන ඔබේ ආයතනය ගැන බොහොම සතුටුයි. ඒත් එක්කම තමයි ඔබ එක්තරා මගේ ප්‍රශ්නකදී පිළිතුරක් සඳහන් කරා මෙන්න මේ විදිහට මේ සංස්කෘතියට අදාළ වෙන විදිහට තමයි අපි කටයුතු කරන්න කියලා. දැන් ජීවිතයම හදන තැන වගේම තාරුණ්‍ය ඉංග්‍රීසි පාසල මෙන්න මේ තේමාවන් රැකගෙන තමයි ඔබ අධ්‍යයනය ලබා දෙන අපේ ආදරණීය පිරිසට. දැන් මෙතනදී මේ ගොඩක් අය කියනවා, ගොඩක් අයින් එළවන දෙයක් තමයි පිටරටකට ගියාම Tamanගේ රටේ අයව දැක්කාම ඒගොල්ලොත් අපිට නිකන් මේ ඉංග්‍රීසියෙන් කතා කරගෙන එනවා, මේ අමුතු දේවල් කරගෙන එනවා. අපේකම අමතක වෙලා ගිහිල්ලා සිංහලකම අමතක වෙලා ගිහිල්ලා අපිට තියෙන සංස්කෘතියක්, අපිට තියෙන වසර ගණනාවක් එහාට ගිය බොහොම අපූර්ව ප්‍රෞಢ ඉතිහාසයක්. ඔය වගේ කතන්දර, නොයෙකුත් කතන්දර මැසිවිලි අපිට ඇහෙනවා. පෞද්ගලිකව අපිත් අත්විඳලා තියෙනවා. අපිට අඩුමතරමේ අපිට හායි කියන්නවත් බැරි තරමට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් කොහොම නමුත් මේක මොකද්ද? මේ මනසේ ඇඳලා තියෙන මේ චිත්‍රය මොකද්ද? මේ ඉංග්‍රීසි භාෂාව, සම්ප්‍රදාය සංස්කෘතිය කියන්නේ මේ කොටස් තුන සම්පූර්ණයෙන්ම වෙනස්. පැහැදිලිවම. ඇත්තටම ඔක අපි කිව්වොත් මේ තමන්ගේ මානසිකත්වය, ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප. හුඟ දෙනෙක් හිතනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තන් පස්සේ ඒගොල්ලෝ සුද්දෙක් විදිහට ඉන්න ඕනේ කියලා. සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් අපි සුද්දෙක් වගේ හැසිරෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේක ඇත්තටම දුර්මතයක්, මේක වැරදි මතයක්. එකක් තමයි ඉංග්‍රීසි සංස්කෘතිය අපි ගමු, විදේශීය සංස්කෘතිය අපි ඉංග්‍රීසි සංස්කෘතිය ගත්තොත් ඒකේ තියෙනවා යම්කිසි වටිනා දේවල් ටිකක්. ඇත්තටම දැන් උදාහරණයක් ගත්තොත් වෙලාවට වැඩ කරන එක ශ්‍රී ලංකාවේ හුඟක් දකින්න අමාරු දෙයක්. අමාරු නෑනේ ඇත්තටම. ඇත්තටම නැහැ. ඉතින් ඒ වගේ හොඳ ලක්ෂණ තියෙනවා අපි ගත යුතු. සමහර දේවල් තියෙනවා අපිට ගැලපෙන්නේ නැති. ඒකදී මම මතක් කරන්න කැමති මහත්මා ගාන්ධිතුමන් කියපු කේමලක්. අපි හැමදාම අපේ ලොකු තේමාවක් කරගන්නවා මේක අපේ දරුවන්ට කතා කරද්දී. ඒ තමයි ඔබේ නිවසේ දොර ජනෙල් හැර එළියෙන් හමන හුළඟට ඇතුළට එන්න ඉඩ දෙන්න. නමුත් ඔබ සතු වටිනා දෙයකට ගහගෙන යන්න දෙන්න එපා. මෙන්න මේක අපි දැඩි ලෙස විශ්වාස කරන අනුගමනය කරන පිළිවෙලක්. අපි දරුවන්ට කියලා දෙනවා මේ සංස්කෘතියේ තියෙන යහපත් දේ. වෙලාවට වැඩ කරන්න, මහත්මෙක් වගේ ජීවත් වෙන්න. ඔයා සපත්තු දෙක දාලා, කමිසේ ඇඳලා, ටයි එක දාලා ජීවත් වෙනවා නම් ඒ මහත්මා ගතිය ඔයාගේ ක්‍රියාවෙනුත් තියෙන්න ඕනේ මේ තියාගන්න. මේ ටික අපි දරුවන්ට කියලා දෙනවා. හැබැයි අපි කියලා දෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ අපේ තියෙන සංස්කෘතිය අදාළ දේවල් රැක ගන්න. අපි කියන්නේ නැහැ කවදාවත් සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි ළඟට එන දරුවා අපි ළඟට එන්න කලින් තමන්ගේ අම්මට කියන්නේ අම්මා කියලා නම් අපි කෝස් එක ඉවර වෙලා යනකොට ඒක මමා වෙන්න බෑ. තාත්තා ඩැඩා වෙන්න බෑ. තාත්තා තාත්තමයි, අම්මා අම්මමයි. ඒ වගේම අපි ළඟට එන දරුවා එයා ගුරුවරුන්ට ගරුත්වය නැති කෙනෙක් නම්, වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැති කෙනෙක්, පුරුවක් නැති කෙනෙක් නම් අපි එයාව අනිවාර්යයෙන්ම ඒ තත්ත්වයට පත් කරනවා. අපි දරුවන්ට කියලා දෙනවා තමන්ගේ එක සිංහල, දෙමළ, මුස්ලිම් මොන යම්ම හෝ භාෂාවක් වේවා, සංස්කෘතියක් වේවා, තමන්ගේ සංස්කෘතියට ගරු කරන්න. ඒ එක්කම මේ රටේ තියෙන අපේකමට ගරු කරන්න. අපි හුඟක් කියලා දෙන දෙයක් තමයි. හැබැයි මේක කියලා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපිට බලෙන් දරුවන්ට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහොම සූක්ෂමව, ඒක දරුවන්ට වදයක් නොවන ආකාරයට තමයි මේක සිදු කළ යුත්තේ. මෙන්න මේක අපි දරුවන්ට දීලා මේ ළමයාව ලෝකයේ ජීවත් වෙන්න පුළුවන්, ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්, පුරවැසියෙක් බවට පත් කරන්න පුළුවන් කියන එක තමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් අපිට සාර්ථක වෙලා තියෙනවා. මොකද අපේ ගොඩාක් දැන් අපි දරුවෝ ගොඩාක් වෙනවා අපිත් එක්ක IELTS එක්සෑම් එක කරන්න ඒ පාඨමාලාවලට අපිත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ එහෙම ඒ විදේශයන් වලට ගිහිල්ලා මෙයා ලබන අත්දැකීම අපිට පස්සේ කතා කරලා කියනවා. එහෙම නැත්නම් පසුව ලංකාවට ආවයන් පස්සේ ඒගොල්ලෝ අපිව හමු වෙලා කතා කරනවා. ඉතින් ඒගොල්ලෝ අපිට ගොඩාක් ස්තුති කරනවා මේ වටපිටාව පුළුල් මනසකින් ඒගොල්ලන්ට ලබා දුන්නාට. මොකද ඒගොල්ලෝ දැන් දන්නවා තැනට උචිත විදියට හැසිරෙන්න. ඒ අදාළ රටට අනුව ගලප ගන්න, තමන්ගේ ජීවිත
රටාව ඇඩප්ට් කරගන්න එයා හොඳටම දන්නවා. ඉතින් එයා ගොඩක් ස්තුති කරනවා ඒගොල්ලෝ මේ හුරුව මේ පුහුණුව ලැබුණේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි අකාඩමියෙන් කියන එක. ඉතින් මේක අපි ලබන ලොකු ජයග්‍රහණයක්. මේ අපි ලබලා තියෙන ලෝක සම්මාන වලට වඩා අපි ලබලා තියෙන ජාතික සම්මාන වලට අපි ලබපු ලොකුම සම්මානය තමයි මේ දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් අපි ලබන මේ ස්තුති කිරීම, ඒ අගය කිරීම. ඉතින් මම විශ්වාස කරනවා ඔබ පැවසුවා වගේ ඕනම රටකට ගියන් පස්සේ අපේ ලංකාවේ කෙනෙක් හෝ අපිට හම්බෙලා අර ඉංග්‍රීසි විදිහට නැත්නම් අර විදේශීය ජාතිකයෙක් විදිහට දැන් ඇත්තටම මේ ගොඩක් අය නේටිව් ස්පීකර් කෙනෙක් බවට පත් වෙනවා. ඔතනදී සෑහෙන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ලංකාවෙන් ඉස්ලාම යන කෙනෙක්ට නේටිව් ස්පීකර් කෙනෙක් වෙන්න බෑ. ඒ රටේ ඉන්න විදේශිකයන් එක්ක කතා බහ කරලා තමයි මේ හුරුව ඒ ආభాසයේ ඇක්සන්ට් එක ඇති වෙන්නේ. ඉතින් ඕකත් පොඩි තේරුම් ගැනීමේ එක්තරා වූ දෙයක් තමයි ඉතින් නේද? ඇත්තටම දැන් හුඟ දෙනෙක් උත්සාහ කරනවා මේ අපි කිව්වා වගේ දැන් අපිට දරුවෝ ළඟත් මේක තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා ආපු දවසේ ඉඳන්ම ඇක්සන්ට් එක ගන්න. දැන් මේ ඇක්සන්ට් එක කියලා කියන්නේ ඒක අපි බලෙන් ඇති කරගත්තු දෙයක් නෙමෙයි. හුඟ දෙනෙක් උත්සාහ කරන දේ අපි දැකලා තියෙනවා මේගොල්ලෝ සිංහල කතා කරද්දි පවා නැත්නම් දෙමළ කතා කරද්දි පවා මේ ඇක්සන්ට් එක දාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ යම් හාස්‍ය උත්පාදක පොඩි අර්බුද තියෙනවා ඉතින්. තියෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු තමයි දරුවන්ට තේරුම් කරලා දෙන තමයි පළවෙනිම දේ භාෂාව තේරුම් ගැනීම. අපි ඒගොල්ලන් හුරු කරනවා ඇහුම්කන් දීම හරහා හුරු කරලා දරුවාට මනසට වදයක් වෙන්නේ නැති වෙන විදිහට අපි භාෂාව ඒගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ අපි ඒවට පුංචි විදිහට කියලා දෙනවා, සරල විදිහට කියලා දෙනවා භාෂාව ගොඩනගා ගන්න ආකාරය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය. හුඟ දෙනෙක් උත්සාහ කරනවා සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා කියන්නේ. නමුත් මේක දීර්ඝකාලීනව සාර්ථක ක්‍රියාවලියක් නෙමෙයි. අපි ඒගොල්ලන්ට කියලා දෙනවා තමන්ගේ අදහස් ගලපගන්න ගොඩනගා ගන්න වාක්‍ය රටාව කොහොමද හදාගන්න ඕනේ කියලා. මෙන්න මේක දුන්නට පස්සේ එයා දැනගත්ත යුත්තේ ඒ කතා කරන්න අවශ්‍ය දේවල්ට අවශ්‍ය වචන ටික පමණයි. ඉතින් අපි කරන්නේ බොහොම සරල ඕන ඔය දේ කියලා දෙන එක. එතකොට ඇක්සන්ට් එක කියන එක ඒක තමන්ගේ භාවිතයත් එක්ක හැදිය යුතු දෙයක්. හැබැයි අපි ඒගොල්ලන්ට කියලා දෙනවා නිවැරදි උච්චාරණය කියන්නේ මොකක්ද කියන එක. මේ නිවැරදි උච්චාරණය තුළින් එයා භාෂාව දීර්ඝකාලීනව භාවිතා කරද්දී ඇක්සන්ට් එක කියන එක එයාට ඉබේම තමන්ගේ භාවිතයත් එක්ක එනවා. ඉතින් ඕක අර බලෙන් හදාගත යුතු දෙයක් නෙමෙයි. ඉතින් අපි දරුවන්ට අපේ ආයතනයේදී අපි සෑම ආයතනයකම අපේ ගුරුවරු අතරම කිව්වොත් මම කියන්න ඕන අපේ ඉන්න ගුරුවරු දේශක මඩුල සම්බන්ධයෙන් අපි කතා කරමු. ඒගොල්ලෝ ඉන්න ලංකාවේ මම කිව්වොත් විශේෂයෙන්ම හුඟම දෙනෙක් ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිධාරී ගුරුවරු ඊට පස්සේ ඒක ඩිප්ලෝමාධාරීන් සහ ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබපු අතිශය දක්ෂ ගුරු මඩුල්ලක් තමයි අපේ ඉන්නේ. ඒ වගේම එකක් තමයි අපේ ඉන්න ගුරු මඩුල්ල හුඟක් තරුණ කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. මේකත් එක්කම එකතු වෙනවා විදේශීය ගුරුවරු. එතකොට මේ විදේශීය ගුරුවරු කියලා කියන්නේ අර හුඟක් ආයතන කරනවා වගේ අර සංචාරකයෝ ආවන් පස්සේ මාස දෙකකට විතර ගෙන්න ගන්න ගුරුවරු නෙමෙයි අපේ ඉන්නේ. ඒ කියන්නේ ගුරු පුහුණුවලත් ඒ සුදුසුකම් සහ අත්දැකීම් තියෙන විදේශීය ගුරු මඩුල්ලක් තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් මේගොල්ලෝ කියලා දෙනවා භාෂාව කියන එක කොච්චර සරලව ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක. මේක තමයි අපේ තියෙන විශේෂත්වය. අපේ තියෙන සාර්ථකත්වයට එක හේතුවක් තමයි මේ ගුරු මණ්ඩලය. සහ මේකේ තියෙන කළමනාකාරීත්වයක එකතු වෙලා අපිට හැම වෙලේම අපේ කළමනාකාරීත්වය එහෙම නැත්නම් අපේ චාමන් ඩොක්ටර් ගීතදේව මෙයා හැම වෙලේම කියන දෙයක් තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ මහත්තුරුන්ගේ භාෂාවක් නම් අපි ඉස්සෙල්ලාම මහත්මයෙක් හැටියට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ. කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ ගතිගුණ පුහුණු වෙන්න ඕනේ කියන දේවල් ටික. මෙන්න මේවත් එක්ක තමයි අපි අපේ භාෂාව උගන්වන එක වර්ධනය කරලා තියෙන්නේ. ඒකෝර අනිවාර්යයෙන්ම අපි ළඟට එන දරුවා මාස දෙකක් හෝ දවස් 45ක නේවාසික කඳවුර අවසන් වෙලා මෙතනින් යද්දී එයා ඉංග්‍රීසි විතරක් නෙමෙයි අරගෙන යන්නේ. මහා විශාල අත්දැකීම් සම්භාරයක් එක්ක ලොකු සංස්කෘතික දායාදයක් අරගෙන යනවා. ලොකු විනයක් අරගෙන යනවා. මොකද විනය කියන එකට අපි ලොකු මුල් තැනක් දීලා තියෙනවා. මොකද හුඟ දෙනෙක් හිතනවා විනය මනින්නේ ඇඳුමින් කියලා. නමුත් ඒක බොහොම වැරදි මතයක්. මොකද අපේ ආයතනට එන දරුවෝ ඒගොල්ලෝ ලස්සන කොණ්ඩ විලාසිතා කරනවා. සාදා මේ ගොඩක් අය හිතනවානේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම ඇඳුමේ කෑලි හැලෙනවා, මෙහෙම එක දේවල් ආරෝපණය වෙනවා. ඔය වගේ පොඩිත් නෙමෙයි. ඇත්තටම මේ දේවල් මේ සමාජයේ තියෙන දේවල්. ඒකත් එක්ක සමහර වැඩිහිටියන් ඇත්තටම දරුවන්ව ජාත්‍යන්තර පාසලකට හෝ එහෙම යොමු කරන්නත් ලොකු බියක් දක්වනවා. ඔය වගේ කාරණා තියෙනවා මේ සමාජයේ ඇත්තටම. නමුත් අපි දැන් වර්තමාන සමාජයත් එක්ක පෙළවෙන පස්සේ තේරුම් ගන්න ඕනේ ලෝකෙ වෙනස් වෙනවා. තරුණ පරපුර ඒගොල්ලන්ගේ අත්දැකීම් සහ ඒගොල්ලන්ට ලැබෙන දේවලුත් එක්ක ඒගොල්ලෝ සමාජය එක වෙනස් වෙනවා. ඉතින් අපිට අර හනමිටි අදහස් දරාගෙනම ජීවත් වෙන්න බෑ. අපි දරුවන්ට කියලා දෙනවා ඇඳුම කියන එක සංවර විය යුතුයි. හැබැයි ඒක තැනට ගැලපෙන ලෙස විදිහට තරුණ පරපුර කියලා කියන විලාසිතාවලට කැමති කට්ටිය. ඉතින් අපි ඒගොල්ලන්ට විලාසිතාවලට කිසි බාධාවක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ විලාසිතා කරන්න. හැබැයි අපි ඒගොල්ලන්ට කියලා දෙනවා තමන්ගේ ගතිගුණ වලින්, තමන්ගේ හැසිරීමෙන් තමයි තමන්ගේ විනය කියනක පැහැදිලි කරන්න කියන එක. ඉතින් මෙන්න මේ හරයත් එක්ක තමයි අපි යන්නේ මේ තරුණ ඉංග්‍රීසි පාසල කියන අලුත් සංකල්පයත් එක්ක අපි දරුවන්ගේ විනය හදන්නේ ඒගොල්ලන්ගේ ගති පැවතුම් ඒගොල්ලන්ගේ ක්‍රියාවලින් එක්ක. මම විශ්වාස කරනවා
මේ තරම් පරපුර වැඩි වැඩියෙන්ම අපිත් එක්ක එකතු වෙන්නේ ඒ දරුවන්ට නිදහස් මනසකින් තමන්ගේ හිතට ඇඟට වදයක් නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්කම අපි ආයතනයෙන් සලසලා තියෙන නිසා. මේ තමයි අපේ කළමනාකාරීත්වයේ ඉඳන් තියෙන අලුත්ම සංකල්පය. දරුවන්ට වදයක් නොවේ. දෙමව්පියන්ට වදයක් නොවේ. වටිනාකමක් තියෙන ගුණධර්ම දන්න ලංකාවේ අපේකම හඳුනන ඉංග්‍රීසි කතා කරන වැදගත් දරුවෙක් සමාජයට බිහි කරන එක. ඉතින් මේ තමයි අපේ අරමුණ. අරමුණ. ඒ අරමුණට ඔබට දායක වෙන්න අවස්ථාවක් තියෙනවා බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි අකාදමියත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම ඉංග්‍රීසි භාෂාව පමණක් නොව ඊට එහා ගිය ගුණධම්, Tamanගේ හැසිරීම්, ඒ වගේම තමයි Taman වර්ධනය කරගත යුතු ආකල්ප රටට සමාජයට ඔබ මොන වගේ පුරවැසියෙක්ද වෙන්න ඕනේ, ජාත්‍යන්තර මට්ටමින් ඔබ මොන වගේ කීර්තියක් දක්පත් කරගන්න ඕනේ, ශ්‍රී ලාංකිකත්වය කොහොමද ඔබ රැක ගන්න ඕනේ කියන කාරණා සම්බන්ධව මොවුන්ගේ කණ්ඩායම සූදානම් වෙන්න ඔබව හොඳ පරිණත පුද්ගලයෙක් බවට පත් කරන්න මේ ඉංග්‍රීසි අධ්‍යයනය හරහා. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි අකාදමි ආයතනයත් එක්ක එකතු වෙන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබේවි. දේශීය වගේම විදේශීය කියන මේ තැන ස්ථාවරව ජය ගන්න. එසේනම් අද දවසේදී අපි කතිකාවත හමාර කරන්න තමයි සූදානම් වෙන්නේ. අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්. තව බොහෝ දේවල් තියෙනවා මේ සම්බන්ධව කතා බහ කරන්න. නමුත් කාලය අපිට හරස් වෙනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණු බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි අකාදමි ප්‍රධාන මධ්‍යස්ථානයේ විදුහල්පති තිලින රණසිංහ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. තවත් දවසකදී අපි මේ සම්බන්ධව ටිකක් වැඩිපුර කතා බහ කරමු. එසේනම් බොහොම ස්තුතියි. ඔබට සමුදෙනවා අපි ආයුබෝවන් සුබ දවසක්. සුබ දවසක්. හොඳයි අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි ඔබට ආරාධනා කරනවා උදායරත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද උදායරේ තවත් බොහෝ විශේෂාංග තියෙනවා. අපි අද දවසේදී ඔබ වෙනුවෙන් රැගෙන ආපු.